අයිබෝවන් සුබදෑසනක් good morning හැම දිනාටම අද වෙසක් සතියේ පළවෙනි සඳුදා ආරම්භ වන දවස. අද මේ මාසේ 4 වෙනිදා. ඒ වගේම තමයි ඔබට ශ්‍රී ලාංකිකයෙක් විදිහට හිටියනම් ශාක්‍ය වංශික වූ සිදුහත් කුමාරයාගේ උත්පත්තිය, ඒ වගේම තමයි බුදු වීම සහ බුද්ධ පරිනිර්වාණය සිදු වුණ දවස සමරන කාලයක් තමයි වෙසක් දිනය. මේ දෙදින කියලා කියන්නේ 3 සහ 4. ඉතින් අද ආරම්භ කරන්නේ පන්හිඳක සටහන් වැඩසටහන. මේ වෙසක් දවසේ උණුසුමත් එක්ක අපි වෙසක් දවසේ මේ වෙසක් කලාපවල සිදුවන දේවල් ගැනත් අපි කතා බහ කරන්නට සූදානම්ින් ඉන්නවා. ඒ වගේම තමයි වෙසක් දිනේ සිදුවෙනා වූ කාර්යයන් වෙසක් කලාප කොහොමද තියෙන්නේ කියලා අද විශේෂිත වූ විදිහට ඉදිරිපත් කරනවා. පන්හිඳක සටහන් තුලින් යම් යම් දේවල් ඔබ වෙතට ගෙනෙනවා. ඒ වගේම තමයි අද දවසේ පුරාවටම සියපත ටීවී ඔස්සේත් සියපත ප්‍රවෘත්ති ඔස්සේත් ඔබට ඒ ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් අදත් මුල් පිටු වලට අවධානය යොමු කරන්නට තමයි සූදානම් වෙන්නේ. අද මොනවද දේශපාලන ලෝකේ වගේම තමයි කලා ලෝකේ, ඒ වගේම කටකතා ලෝකෙත්, කාටුන් ලෝකෙත්, ඒ වගේම තමයි අතුල් පිටු වලත් සිදුවන්නේ කුමක්ද කියලා අපි කතා බහ කරන්නට සූදානම්ින් ඉන්නවා. ඉතින් මුලින්ම යන්නේ වෙසක් දිනයට සමගාමී වූ ඡායාරූපයක් සහිතව තිබෙනා වූ පුවතක්. බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍ය විවෘත කර යන්නෙන් මාතෘකා සහිතව කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සහ අරලියගහ මන්දිරයේ එක්ව වාර්ෂිකව සංවිධානය කරන බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපයේ 2015 ඊයේ උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරිණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූහ. එහිදී ජනාධිපතිවරයා බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍ය 2015 විවෘත කිරීමෙන් පසුව එම වෙසක් කලාපයේ දිස් වූ අයුරු මේ ඡායාරූපයෙන් දැක්වෙනවා කියලා තමයි මේ ආකාරයට සඳහන් වෙන්නේ. සංස්කෘතික අංග හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා සහ දකුණු හා මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මියත් මේ අවස්ථාවට සහභාගී වුණා කියලා තමයි මේ විදිහට සඳහන් කරන්නේ. හරි අපූර්වයි ගංගාරාමේ සීමා මාලකයේ අසලින් මේ දිස් වෙන්නා වූ ඡායාරූපයේ දිස් වෙන ආකාරයට වූ මේ ලංකාදීප වාර්තා කරන ඡායාරූපයේ මේ විදිහටම සීමා මාලකයේදී සිදුවන මේ දිනවල සිදුවන වෙසක් තොරණ, ඒ වගේම තමයි වටේට තිබෙන වෙසක් පහන් කූඩු ගැනත් අපි විස්තර සහිතව අද දිනේදී ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට සූදානම්ින් සිටින්න සියපත ටීවී ඔස්සේ බොදු සිසිලෙන් ලක්තලය නැහැ වෙයි. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ලක්වාසී බෞද්ධ ජනතාව ඊයේ වෙසක් පුර 15ක පොහෝ දිනය සැමරූහ. සම්බුදු තෙමගුල සිහි කරමින් ඊයේ දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල දානශීල භාවනාවත් වත්පිළිවෙත්වලට මුල් තැන දෙමින් පින්කම් පැවැත්විනි. මයංගනේ රාජ්‍ය මහා විහාරය, අනුරාධපුරයේ මහනුවර ශ්‍රී දලදා මාලිගය, කැලණි රාජ්‍ය මහා විහාරය, බෙල්ලම්විල රාජ්‍ය මහා විහාරය ආදී බෞද්ධ වෙහෙර විහාර සදහවතුන්ගෙන් පිරී ඉතිරි ගොස් තිබිනි කියලා තමයි මේ ආකාරයට සඳහන් වෙන්නේ. මේ ආකාරයට සඳහන් වෙද්දී ඒ බෞද්ධ කටයුතු දෙයක් හා සම්බන්ධ කර්තව්‍යයක්නේ. විශේෂිත දෙයක් විදිහට සඳහන් කරලා තියෙනවා ජනාධිපතිතුමන්ගේ සහ හිටපු ජනාධිපතිතුමන් අතර යම් යම් කතිකාවන් නැති වෙනවා. මොකද්ද මේ කතිකාවන්? එක්ක අගමැති සටනටද එහෙමත් නැත්නම් වෙසක් දිනය සම්බන්ධයෙන්. වෙසක් දිනයක් සම්බන්ධයෙන් වෙන්න බෑ. මොකද අර්බුද රාශියක් තිබෙනවා හිටපු ජනාධිපතිතුමා සහ වත්මන් ජනාධිපතිතුමා අතර. මෛත්‍රී මහින්ද හමුව අනිද්දා තැන කතානායක නිල නිවස ඡායාරූප දෙකක් සහිතව මේ ආකාරයට වාර්තා වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අනිද්දා පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම හමුවට කතානායක නිල නිවස තෝරාගෙන ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තිබෙන විරසකය දුරු කිරීමට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් එකතු වෙලා මේ රැස්වීම පටන් අරන් තියෙන්නේ. හැබැයි මුලින්ම පටන් ගැනීමේදී මේ අසාර්ථක භාවයකට ලක් වුණා. දැන් කොහොම වේද දන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. අනිද්දා පැවැත්වීමට සූදානම්. මේ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සම්බන්ධ කරගන්නට උත්සාහ කරා. අපි සම්බන්ධ කරගන්නම්. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් විස්තර සහිතව ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ජනපතිගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවට පිස්තෝලයක් ගෙනීම, නාමල්ගේ රැකවලා රිමාන්ඩ්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අගුණුකොළ පැලැස්ස නගර ශාලාවේ ඉකුද්දා පැවති හම්බන්තොට දිස්ත්‍රික් නියෝජිත සමුළුවට පිස්තෝලයක් රැගෙනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයෙකු වන
යුද හමුදා කමාන්ඩෝ බලකායේ කෝප්‍රල්වරයා පෙරේදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මාස 12 වෙනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබිය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කෙසේ නමුත් ආందోලනාත්මක ප්‍රශ්නයක් මතුවලා තිබ්බා. මෙහෙම ජනාධිපති කෙනෙක් ළඟට වෙනත් ආරක්ෂකයෙක් එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් තියෙන පිළිවෙත තමයි ඇමති ආරක්ෂකවරුන් ජනාධිපති තුමන්ගේ මොකක් හරි රැස්වීමකට ගියාම ඒ ජනාධිපති ආරක්ෂක අංශය විසින් තමයි ඇමති ආරක්ෂක අංශයට කිසිසේත්ම අදාළත්වයක් නැහැ. ඒ ඇමතිතුමා එහෙමත් නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිතුමන් අසලට ගියාට පස්සේ එහි බලපවත්නා නීතිය තමයි ජනාධිපති ආරක්ෂක නීතිය. ඒක නිසා කිසිසේත්ම ඇමති ආරක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සිටින පෞද්ගලික ආරක්ෂකයින්ට ජනාධිපතිතුමා අසලට යද්දී ආරක්ෂකයින් රැගෙන යාමට නොහැකි. හැබැයි මේ අවස්ථාවේදී අගුණකොළ පැලැස්සේදී සිදු වුණේ කෙසේ වෙතත් ජනාධිපතිතුමා ළඟට ආරක්ෂකයෙක් ගිහිල්ලත් තිබෙනවා. ඒ ආරක්ෂකයා ළඟ ගිනි අවියකුත් තිබිලා තිනවා. ඒ නිසාම බොහෝ අය කතා බහකට ලක් වුණේ ඇයි එහෙම ප්‍රශ්නයක් වුණා නම් තවමත් අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියලා. දින කිහිපයක් ගිහිල්ලා ඔන්න ඒකට විශේෂිත වූ දෙයක් විදිහට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයෙකු වන යුද හමුදා කමාන්ඩෝ බලකායේ කෝප්‍රල් වරයා මෙහෙම අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ මාස 12 වෙනිදා දක්වා රිමාන්ඩ් කරලා තිබෙනවා කියලා තමයි මේ ආකාරයට සඳහන් වන්නේ. ඇමති ජෝන් අල්ලාස් අධ්‍යක්ෂක ජෙනරාල් විශ්වාස භංග න්‍යාය පුස්තකයේ විශ්වාස භංගයක් ගේන්න යනවා කියලා ජෝන් අමරතුංග අමාත්‍යතුමාට අපි දන්නා කාරණයක්. හැබැයි අල්ලාස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරියටත් මෙහෙම සිද්ධියක් තියෙනවා කියන කාරණේ සම්බන්ධයෙන් කතා බහකට ලක් කරොත් ඒ පුවත තමයි මම මේ ඔබට ගෙන එන්නේ. මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතාට සහ අල්ලාස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනා දෙක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත කියලා මේ ආකාරයට වාර්තා කරනවා. එසේ වාර්තා කරද්දී අවුරුදු 43කට පස්සේ අමරිකානු රාජ්‍ය ලේකම්වරයෙක් දිවයිනට පැමිණියා. ඒ තමයි ජෝන් කෙරි මහත්මයා. ජෝන් කෙරි මහත්මයා ඇවිල්ලා ශ්‍රී ලංකාවේදී මොනවද පොරොන්දුනේ? බොහෝ අය බලාගෙන ඉන්න මොකක් හරි පොරොන්දුනායි ලංකාව ලියලා දෙයිද? එහෙමත් නැත්නම් ලංකාවට ද්විපාර්ශ්වික එහෙමත් නැත්නම් ලංකාවට කෙලින්ම ආධාර හිමි වෙයිද? ඇමරිකාවේ න්‍යාය මොකද්ද? ශ්‍රී ලංකාව ගැන දරන මතය මොකද්ද කියන ප්‍රශ්නේ බොහෝ අයට පැන නැගුණා. ලංකාදීප පුවත්පතේ වාර්තා කරන්නේ මේ ආකාරයට අමරිකාව දිගටම ශ්‍රී ලංකාව සමගයි රාජ්‍ය ලේකම්ගෙන් පොරොන්දුවක්. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නගා සිටුවීමට අමරිකාව ශ්‍රී ලංකාව සමග ඕනෑම අවස්ථාවක අත්වැල් බැඳ ගන්නා බව අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා පෙරේදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවසීය. මෙරට දෙදින නිල සංචාරයකට පැමිණි අමරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙරේදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මෙම අදහස් දැක්විය. එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වීම අමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා රටට අවශ්‍ය තීරණ ගැනීමට කිසි විටක නොපැකිලෙන ලෙසයි. ඔන්න ඔය ආකාරයට තමයි කෙසේ නමුත් ශ්‍රී ලංකාව සමග ඇමරිකාව සිටිනවා කියලා අවුරුදු 43කට පස්සේ ශ්‍රී ලංකාවට පැමිණි රාජ්‍ය ලේකම්වරයෙක් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙක් කොහොම කියලා ගිහිල්ලා තිනවා කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. වාදුව හමුදා හෝටලේ අරක්කු හොරෙන් විකුණලා යුද හමුදාව මගින් ඒ පුවතට කලින් කියන්නට අවශ්‍යයි මේ සාමාන්‍යයෙන් වෙසක් සතිය නිමිත්තෙන් මස් මාංශ එවත් නැත්නම් මධ්‍යසාර සියල්ලම අත්හිටුවලා තිබෙනවා. එහෙමත් නැත්නම් ඒ තහනම් කරලා තිබෙනවා ශ්‍රී ලංකාවේදී මේ බෞද්ධ ආගමික කටයුත්තන් නිසා ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නිසා මධ්‍යසාර මස් මාංශ ශ්‍රී ලංකාවේදී තහනම් කරලා තිබෙනවා මේ දවස් දෙක තුල. කෙසේ වෙතත් හමුදාව කියලා කියන්නේ රාජ්‍ය ආරක්ෂක අංශයක්, විශේෂිත රාජ්‍ය අංශයක්. එහි හමුදා හෝටලේ අරක්කු හොරෙන් විකුණලා කියන පුවත තමයි මම ඒට පෙරවදනක් ඔබට ඉදිරිපත් කළේ. වාදුව හමුදා හෝටලේ අරක්කු හොරෙන් විකුණලා යුද හමුදාව මගින් පාලනය කරන වාදුවේ හෝටලයක කාලයක සිට පවත්වාගෙන ගිය හොර මත්පැන් හලක් වටලා රුපියල් ලක්ෂ 10කට අධික මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබතු දෙපාර්තමේන්තුව කියයි. සුරාබතු නිලධාරීන් බාරයටගත් දීපල අතර විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 649ක් හා බියර් ටින් 204ක් වන බවයි එම නිලධාරීහු පවසුවේ කියලා තමයි ලංකාදීප පුවත්පතේ මේ ආකාරයට සඳහන් කරලා තියෙන්නේ. බේත්වල මිලත් බිලේ දාන්න ඕනේ. පෞද්ගලික රෝහල් වලට අනක්.
පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබා දීම සඳහා ඇතුළු වන රෝගීන්ට සවිස්තරාත්මක බිල්පතක් නිකුත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෞද්ගලික රෝහල් කළමනාකාරීත්වයට දැනුම් දී තිබේ. එම බිල්පත් ප්‍රතිකාර කළ ඖෂධ හා උපාංගවල මිල ගණන් නිවැරදිව සටහන් කිරීම අවශ්‍ය බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති රූම් මාර්ෂුක් මහතා පැවසිය කියලා තමයි මේ ආකාරයට සටහන් කරලා තිබෙන්නේ. පාරිභෝගික අධිකාරියේදී බොහෝ සෙයින් කතා බහකට ලක් වෙනවා එදිනදා භාණ්ඩවලදී ගන්නා වූ භාණ්ඩ සම්බන්ධයෙන්. හැබැයි බෙහෙත් වලට මේ විදිහට පාරිභෝගික අධිකාරිය කතා කළ මුල්ම අවස්ථාව තියෙන්නේ අවුරුදු 2-3කට විතර පස්සේ. මොකද ඔබ ලංකාවෙන් එතර වෙලා හිටියට ඔබේ පවුලේ මේ ලංකාවේ ඉන්න පුළුවන්. ඔවුන්ට බෙහෙත් හේ තරන් දෙන්නට ඔබ එමත් නැත්නම් ඔවුන් ජීවත් කරවන්නට ඔබ එතරට ගිහිල්ලා ඉන්නව වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඔබ දන්නේ නැහැ මේ වියදම් වෙන්නේ ඔබේ පවුලේ අය දන්නේ නැහැ මේ බෙහෙත් වලට වියදම් වෙන්නේ කොහොමද එහෙමත් නැත්නම් මේ හරියටම මේ බෙහෙත් වලටද ගත්තේ කියන පෞද්ගලික රෝහල් වල ඒ කාර්යය ගැන දන්නේ නැහැ. ඒක නිසා වන්නට ඕනේ මේ බිල්පතේ ප්‍රතිකාර කර ඖෂධ සහ උපාංග වල මිල ගණන් නිවැරදිව සටහන් කිරීමට අවශ්‍යයි යන්නේ පාරිභෝගික අධිකාරිය මේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ. මේ ආකාරයට තමයි අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වන්නේ. ඒ වගේම තමයි මේ වෙසක් සතියේ ප්‍රධාන සිරස්තල වාර්තා කරද්දී තවත් වාර්තා කරන්නේ ලක්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් අපි මුලින්ම තෝරාගන්නේ වෙසක් දිනයට සමගාමී පුවතක්. ඉන්පස්සේ අපි ජෝන් කෙරි ගැන කතා කරමු. ජෝන් කෙරිගේ පුවත අද මුද්‍රිත මාධ්‍යවල ඒ විදිහටම වාර්තා කරලා තියෙනවා. පුංචි බොරැල්ලේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපයක් සහිතව වාර්තා වෙනවා ලක්බිම පුවත්පතේ මුල්ම සිරස්තලය ලෙස මම තෝරාගන්නේ. පුංචි බොරැල්ල අග්‍රඵල බෝධි රජාණන් වහන්සේගේ අභියස ආචාර්ය මිලිනා සුමිතිපාල මහත්මියගේ පූර්ණ අනුග්‍රහයෙන් ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමාව ඊයේ වෙසක් පොහොයදා බම්බලපිටිය ශ්‍රී වජිරාරාමාධිපති ත්‍රිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කරන ලදී කියලා තමයි මේ ආකාරයට සඳහන් වන්නේ. වගේම තමයි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ සමාධි ශෛලමය ප්‍රතිමා වහන්සේ ඒ කියන්නේ උසම සමාධි ශෛලමය ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරුණා කුරුණෑගල රබ්බඩගල්ල මොනරගල විහාරස්ථානයේදී ඉන්දියානු මූර්ති ශිල්පීන් විසින් තමයි මේ ආකාරයට සඳහන් කරන්නේ. ඒ අයුරින් කුරුණෑගලට එමත් නැත්නම් ශ්‍රී ලංකාවට තවත් කීර්තියක් ගෙන දෙන ආකාරයේ සඳහන් වන්නේ මේ වෙසක් පොහොයද සමගාමීව ජනාධිපතිතුමා විසින් නිරාවරණය කරන ඒ රබ්බඩගල්ල විහාරස්ථානයේ වගේම පුංචි බොරැල්ලේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇමරිකානු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සම්බන්ධතාවලට නව ආකෘතියක් වාර්ෂික සමාලෝචනයට දෙරට්ටම එකඟ වෙති. ඇමරිකාව හා ලංකාව අතර වන ද්විපාර්ශ්වික සම්බන්ධතා පෙරටම ගෙන යාමට අවශ්‍ය සංවාදාත්මක ආකෘතියන් නිර්මාණය කිරීමට වාර්ෂික වේය සමාලෝචනය කිරීමටත් ඇමරිකාව හා ශ්‍රී ලංකාව එකග වී ඇත කියලා තමයි සඳහන් කරන්නේ. අපි පෙර පුවත්පතේ ලංකාදීප පුවත්පතේ සඳහන් කරපුවතම තමයි මේ ආකාරයට වාර්තා කරලා තිබෙන්නේ. මේ ජෝන් කෙරිගේ පැමිණීමත් සමග සිදු වුණු කාර්යයක් කියලා තමයි අපිට සඳහන් වන්නේ. ඒ වගේම තමයි කැලණි විහාරයට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කැලණි විහාරයේ වැඳ පුදා ගත්තා. ඒ සම්බන්ධයෙන් උත් වාර්තා කරලා තියෙන මේ ආකාරයේ ඡායාරූපය වාර්තා කරනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් කැලණි පුදබිමේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා පෙරේදා සවස කැලණිය රජමහා විහාරයේ වැඳ පුදා ගැනීමට පැමිණියේය. එම අවස්ථාවේදී කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ විහාරස්ථානය ගැන කරුණු විමසූ අයුරු තමයි මේ ආකාරයට ඔබට ඡායාරූපයෙන් දිස්වන්නේ. කෙසේ නමුත් රාජ්‍ය ලේකම්වරයෙක් වෙනත් ආගමක සිටින රාජ්‍ය ලේකම්වරයෙක් විදිහට කැලණි විහාරයට පැමිණ වැඳ පුදාගෙන කැලණි විහාරය ගැන විස්තර සහිතව ඇහුවා. මේ පැමිණීම ගැන බොහෝ සෙයින් කරුණු කාරණා මේ මුද්‍රිත මාධ්‍යවල පළවද්දී අපි බලමු අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ජෝන් කෙරි ගැන ඔබට ගෙනාවු තතු විස්තර කොයි වගේද කියලා. රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ඊයේ පෙරවරුවේ ඇමරිකාවේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් දෙවයිනට ළඟා වුණේ 35 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද සමගයි. එහිදී ඔවුන් පිළිගත්තේද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. විදේශ කටයුතු අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා මුණ ගැසුණා. එමෙන්ම රාජ්‍ය ලේකම්වරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අරලියගහ මන්දිරයේදී ඊයේ දහවල් මුණ ගැසුණා. එහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු වූ අතර ඔහු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. දශක 3කට වැඩි කාලයක් පැවති යුද්ධයේ තුවාල සූපත් කිරීම සඳහා සංහිඳියා ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වන බවත් තවදුරටත් රඳවා සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමද ඒ සඳහා වැදගත් වන කරුණක් බවත් ජෝන් කෙරි මහතා පවසනවා.
අතුරුදන් වූවන් පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබාගත යුතු බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙන්නේ. කිසිදු රටක් සමග පක්ෂපාත වන ලෙස හෝ කිසියම් රටක් සමග සමඳතා ප්‍රතික්ෂේප කරන ලෙස ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා නොසිටින බවද රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා මෙහිදී අවධාරණය කළා. එදමයි ජෝන් කෙරි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා ගමන අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ වෙත ගෙනාපු ආකාරයේ වගේම තමයි අවුරුදු 43කට පස්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙසින් මේ ආකාරයට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දීපාශික සබඳතා වගේම මෙරට ඉදිරි ගමන අනාගතය ගැන තීන්දුව තීරණ ගැනීම තීන්දුව තීරණ වලට ඔවුන්ගේ සහාය එහිමි වෙනවා කියන එක තමයි. මොකද බොහෝ අය බලාපොරොත්තු වෙන්නේ තීන්දුව තීරණ එහෙන් ගන්න එක නෙමෙයි මෙහෙන් ගන්න එකට සහාය ලබා දීම. ඒ සම්බන්ධයෙන් වෙන කාරණා ගැන තමයි කතා බහකට ලක් කරේ කියලා තමයි සඳහන් කරන්නේ. මේ දින ගැන පොඩ්ඩක් කතා කරනවා. මේ දිනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දින රැලියක් පැවැත්වුවා, පෙළපාලියක් පැවැත්වුවා. ඒ වගේ තමයි ජාතික නිදහස් පෙරමුණ හා සමගාමීව වමේ පක්ෂ බොහෝ සෙයින් මේ විදිහට ගත කරා. ඒ ගත කරද්දී මේ රැලිය පෙළපාලිය ගැන කතා කරද්දී පහර දීම් සම්බන්ධිනුත් තියෙනවා. හැබැයි විශේෂ වශයෙන් වාර්තා වුණු පහර දීමක් තිබුණා. මොකද විශ්වවිද්‍යාල ආචාර්ය සංගමේ හිටපු සභාපතිතුමාට ප්‍රහාරයක් ඇලුණා. කවුද මේ? මොකද්ද මේ කියන කාරණේ ලක්බිම පුවත්පතේ වාර්තා කරනවා. මෙන්න මේ ආකාරයට නිර්මාල්ට පහර දීම ආචාර්යවරු හෙලා දකිති. පරීක්ෂණයක් කරන්නයි ඉල්ලීමක් ඔහුගේ ඡායාරූපයක් සහිතව මෙසේ වාර්තා කරනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාරට එල්ල කළ මැර ප්‍රහාරය හෙලා දකින බවත් මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රකාශ කරයි කියලා තමයි මේ ආකාරයට සඳහන් කරන්නේ. කෙසේ නමුත් නීතියේ පාලනයත් ආචාර්යවරුන්ට මේ ආකාරයට හිමි වෙනවා නම් ජාතික නිදහස් පෙරමුණ එවම නැත්නම් වමේ පක්ෂයට මේක ඇඟිල්ල දික් කරන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් එතන පොලිස් නිලධාරීන්ට ඇඟිල්ල දික් කරන්න පුළුවන්ද කියලා පරීක්ෂණයෙන් පස්සේ තමයි අපිට බලන්න වෙන්නේ. අපි ලංකාදීප පුවත්පතේ නරඹපු ඔබට ගෙනාපු පුවතම මේ ආකාරයට වාර්තා වෙනවා. හිටපු ජනාධිපතිතුමා සහ වත්මන් ජනාධිපතිතුමා අතර සාකච්ඡාව එක්වරක් අසාර්ථක වූ සාකච්ඡාව මෙලෙස ලක්බිම පුවත්පතේත් වාර්තා කරනවා. මෛත්‍රී මහින්ද හමුවක් ළඟදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මෙම සතිය තුලදී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරාච්චි මාර්ග අනාවරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ සිදුව තිබෙන බෙදීම වළක්වා ගැනීම පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කිරීමද ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා. මෙසේ මේ විදිහට වාර්තා වද්දී කෙසේ නමුත් ඊළඟට එන මහා මැතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍ය ධූරය ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ආකාරයට එහි වාර්තා වෙද්දී අපි බලමු ඉන් පස්සේ සිදුවන තොරතුරු මොනවද කියලා. අර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයා සම්බන්ධයෙන් ලක්බිම පුවත්පතේත් මේ ආකාරයට වාර්තා කරලා තිබුණා. මොකද ආందోලනාත්මක ප්‍රශ්නයක් ඊයේ දිනේදී මොහුව අත්අඩංගුවට ගත්තේ නැති එක අත්අඩංගුවට ගන්නකම් ගොඩක් අය ඇහුවේ අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි කියලා. දැන් අහන්නේ ඇයි අත්අඩංගුවට ගත්තේ කියලා. කෙසේ නමුත් ඒ ආකාරයට වාර්තා වෙද්දී ජනාධිපති ළඟට ගිනියවියක් රැගෙන කෝප්‍රල් රිමාන්ඩ් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ රැස්වීමකට ගිනියවියක් රැගෙන පැමිණීමේ චෝදනාවක් මත අත්අඩංගුවටගත් යුද හමුදා කමාන්ඩෝ බලකායට අනුයුක්තව සේවය කළ කෝප්‍රල්වරයෙක් ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළේ කියලා තමයි මේ ආකාරයට වාර්තා වෙන්නේ. ලක්බිම පුවත්පතේ අපි විස්තරාත්මකව ඒ පුවත ගෙනාවා. ඒ නිසා තවදුරටත් ඒ ගැන කතා කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මේ ආකාරයට වාර්තා වෙදී දැන් ඔය විදේශ මුදල් ගැන කතා කරද්දී විදේශීය ශ්‍රී ලංකාවට විදේශීය විනිමය ගෙනෙන ඔබව අපිට බොහෝ සෙයින් වැදගත්. මොකද ශ්‍රී ලංකාව පොහොසත් කරන්නට අප කැප වෙන එක් පාර්ශවයක් තමයි ඔබ. ඒ කියන්නේ විදේශ විනිමය මෙරටට ගෙනෙන විදේශයේ නියුක්ත කාර්යයක නියුක්ත ඔබ වගේ අය තමයි මේ ආකාරයට වාර්තා වෙන්නේ. හැබැයි මම කතා කරන්නට යන්නේ මේ වෙලාවේ ඒ සම්බන්ධ යන්නේ විදේශ මුදල් අක්‍රමිකතාවයක් ගැන. 63 ලක්ෂයක විදේශ මුදල් රටපන්නන්න යද්දී දැලේ කටාර යන්න සිටි තරුණයා අත්අඩංගුවේ. රුපියල් 63000 සමාවන රුපියල් 63,62,746ක් වටිනා විදේශ මුදල් තොගයක් නීති විරෝධී ලෙස තම ගමන් මල්ලේ
සංගවාගෙන දෝහා කටාර වෙත යාමට කටුනායක ගුවන්තොටුපළ පරීක්ෂණයේ රැඳී සිටි ශ්‍රී ලාංකික තරුණියෙකු ඊයේ උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන ගුවන්තොටුපළ රේගු නිලධාරීන් වෙත බහර දී ඇති බව ශ්‍රී ලංකා රේගු ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසියේ කියලා තමයි මේ ආකාරයට වාර්තා වන්නේ. කෙසේ නමුත් 63 ලක්ෂ විදේශ මුදල් අරගෙන එහෙම රට යන්න බෑ. මොකද ලක්ෂ 63ක් තියෙනවා නම් කෙසේ නමුත් රට යන්නේත් නැහැ. ඔය ගැන පරීක්ෂණයකුත් තියෙනවා මේ ආකාරයට. රෝගියාට දෙන බිල්පතේ ඖෂධ මිල දක්වන්න අධික මිල ගණන් සඳහන් කරනවා යයි පැමිණිලි පාරිභෝගික අධිකාරිය පෞද්ගලික රෝහල් වලට දාන්නවායි අපි කලින් පුවත්පතේ වගේම තමයි මේ ආකාරයට මම ඔබට විස්තරය ගෙන එන්න. පෞද්ගලික රෝහල් වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළු වන රෝගීන් වෙත නිකුත් කරන බිල්පතේ ඉදිරියේදී ප්‍රතිකාර කළ ඖෂධ හා උපාංගවල මිල ගණන්ද සමග සවිස්තරාත්මක තොරතුරු සහිත බිල්පතක් ලබා දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රෝහල් කළ මන කාර්යත්වයෙන් ඉල්ලා තිබෙනවා කියලා තමයි මේ ආකාරයට සඳහන් වෙන්නේ. වෙසක් සමයේ ආරක්ෂාවට පොලිසියේ 1500ක් මේ දිනවල කොළඹ ප්‍රදේශයේ නම් වෙසක් කලාපවල බෞද්ධාලෝක වෙසක් කලාපේ වගේම තමයි බුදරශ්මි ගංගාරාමයේ වෙසක් කලාපේ පැත්තේ බොහෝ සෙයින් පොලිස් නිලධාරීන් හිටියා කියලා අපිට නම් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් තමයි කොළඹ වගේම ශ්‍රී ලංකාවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පොලිස් නිලධාරීන් විශේෂ සේවයේ යොදවලා තිබෙනවා. මේ කොළඹ නගරයේ වරණට ඕන 1500ක් රඳවලා තිබෙන්නේ. වෙසක් උත්සව සමයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් යොදවා ඇතයි පොලිසිය පවසයි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාවට මෙම පොලිස් නිලධාරීන් යොදවා ඇත. පොලිස් නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින්ද සැරසුණු පොලිස් නිලධාරීන් මෙසේ අනුයුක්ත කර ඇති බව පොලිසිය සඳහන් කරයි කියලා තමයි මේ ආකාරයට වාර්තා කරලා තියෙන්නේ ලක්බිම පුවත්පතේ මුල් පිටු සිරස්තල ලෙසින්. ඉන්පස්සේ අපි යන්නේ මව්බිම පුවත්පතේ විශේෂිත පුවත් විදිහට වාර්තා කරනවා ලොව ලොකුම සමාධි බුදු පිළිමය ගැන මම ඔබට සඳහන් කරා. වෙසක් සමයේදී මේ ආකාරයට ලෝකේ ලොකුම සමාධි ගල් පිළිමය කියලා කිව්වොත් ශෛලමය පිළිමය කිව්වොත් මේ ආකාරයට සඳහන් කර යුතුයි. ජනාධිපතිතුමා අතින් නිරාවරණය කරුණේ එහි ඡායාරූපයක් වාර්තා කරනවා මේ ආකාරයට. ලොව ලොකුම සමාධි බුදු පිළිමය රබ්බොඩගල්ලේදී නිරාවරණය වෙයි. ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් කීර්තියක් මේ ආකාරයට. මේ පුවත ගැන අපි සවිස්තරාත්මක විස්තරයක් ඔබට ගෙනාවා කලින් පුවත්පතක මුල් පිටුවේ සඳහන් වුණු පුවතක් සමගින්. ඒත් එක්කම තවත් පුවතක් වාර්තා වෙනවා. මේක දුක්මුසු පුවතක්. හැබැයි මෙහෙම ගුරුවරුන් කරන්නේ ඇයිදයි කියන ප්‍රශ්නයක් තිබෙනවා. බොහෝ අයට දරුවන් කියන්නේ හැදෙන්න ඉන්න අය, එහෙම නැත්නම් ඉගෙන ගන්න ඉන්න අය, ඔවුන්ට වැරදීමක් වුණොත් මේ ආකාරයට ප්‍රතිචාර දැක්වීම නුසුදුසු දෙයක්. ඔබේ දරුවා පවා ශ්‍රී ලංකාවේ සිටින වග අපි දන්නවා. ඔබේ දරුවාට මෙසේ වුණොත් ඔබට හිතෙන දුක මොකද්ද කියලා දැනේ. හැබැයි ගුරුවරියට එහෙම දැනුනේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. ආසාවෙන් හදපු වෙසක් කූඩු කැතයි කියලා විදුහල්පතිනිය සිසුන් දෙදෙනා පාසලෙන් එළවලා වෙසක් උත්සවයේ නිමිති කොටගෙන පාසලෙන් දැනුම් දීම් පරිදි වෙසක් කූඩුවක් සාදාගෙන පාසලට ගිය දරුවන් දෙදෙනෙකුව විදුහල්පතිනිය වෙසක් කූඩුව ප්‍රමිතියක් නැතයි පවසමින් පන්නා දමා ඇත. ගාලු දිස්ත්‍රික්කයේ ජාතික පාසලක 6 වසරේ ඉගෙනුම ලබන නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු වන මේ පාසලේ ඉකුත් 29 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා මේ වෙසක් කූඩුව සාදා ඇති අතර පසුදා පාසලේ ප්‍රදර්ශනය කිරීම සඳහා රැගෙන ගොස් තිබේ කියලා තමයි මේ ආකාරයට සඳහන් වෙන්නේ. මව්බිම පුවත්පත වාර්තා කරන්නේ ජාතික පාසලේ නම කුමක්ද කියලා. කෙසේ නමුත් ජාතික පාසලක මේ ආකාරයේ සිදුවීමක් සිදු වෙද්දී කුඩා පාසලක මෙහෙම එකක් වුණොත් අපි දන්නෙත් නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ජාතික පාසලන් නිසා මාධ්‍යයට වාර්තා වුණා. වෙසක් පෝයදා ඉන්දියාවේ මැච් එකකට ලංකාවේ මහා බුකියක ඔට්ටු අල්ලලා. හැබැයි ජනාධිපතිතුමා කිව්ව ආකාරයෙන් නම් සමාජ ශාලා, රේස් බුකි, මස් මාංශ ශාලා, එහෙමත් නැත්නම් මධ්‍ය මස් මාංශ ශාලා හෝ මධ්‍යසාර විකුරණ ස්ථාන නවතා දමනවා කියලා තමයි මේ ආකාරයට සඳහන් කරලා තිබෙන්නේ. හැබැයි පුවත වාර්තා වන්නේ වෙසක් පෝයදා ඉන්දියාවේ මැච් එකකට ලංකාවේ මහා බුකියක ඔට්ටු අල්ලලා. බුදුන් වහන්සේ තෙමගුල සීකරන වෙසක් මංගල්‍ය නිමිත්තෙන් මැයි මාස 3 වෙනිදා සහ 4 වෙනිදා දෙදින සුරාසල් හා ඔට්ටු ඇල්ලීමේ ස්ථාන වසා තබන ලෙස රජය නියම කර ඇතත් ඒවා තුට්ටුවකටවත් ගණන් නොගෙන ඊයේ වෙසක් පුන් පෝදා ඔට්ටු ඇල්ලීමේ සිද්ධියක් වාර්තා විය. එනම් ස්පෝර්ට් ටයිම්ස් නම් ආයතනයේ විසින් 2015 නම සඳහන් කරන්නේ මව්බිම පුවත්පතේ ගැන සඳහන් කරන්න ඕනේ අපේ කිසිම වගකීමක් නොමැතිව. ඔන්න එනම් ස්පෝර්ට් ටයිම්ස් ආයතනයේ විසින් 2015 මැයි මාස 2 වෙනිදා නමින් තමින් මුද්‍රණය කර
ප්‍රසිද්ධියට පත් කරන ලද රේස්බුකී ප්‍රකාශනයක් මගින් ඉන්දියාවේ පැවති IPL ක්‍රිකට් තරගයකට එංගලන්තයේ හා පැවති තරගයකට ඔට්ටුව අදාළව රේස් දමා ඇත කියලා තමයි මේ ආකාරයට සඳහන් කරලා තිබෙන්නේ. මව්බිම පුවත්පතේ ඉන්පසු පුවතට ගියාම ජෝන් කෙරි ගැන පුවතක් තිබෙන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ගැන. ඔබාමා ලංකාවට එනවා වෙනත්ම සිරස්තලයක් විදිහට වාර්තා කරන්නේ. අග්‍ර ජනාධිපතිතුමා සහ රාජ්‍ය ලේකම්වරයාගේ ඡායාරූප සහිතව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ ඊළඟ ආසියානු සංචාරයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමා ජනාධිපතිවරයාට නිර්දේශ කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා කොළඹදී පැවසීය. සෙනසුරාදා සවස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේ තම ශ්‍රී ලංකා සංචාරය සිදු කරනුයේ ශ්‍රී ලංකාවේ කටයුතු වලට අතපෙවීමට නොවන බවයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. බොහෝ සෙයින් වැදගත් වුණු පුවතක් වගේ වැදගත් වුණු වාක්‍යයක් තමයි තමාගේ සංචාරය ශ්‍රී ලංකාවේ කටයුතු වලට අතපෙවීමට නොවේ කියලා. හැබැයි යද්දි නම් කියලා ගියේ TNA දෙමළ රාජ්‍ය පක්ෂයත් දෙමළ ජාතික සන්ධානයත් එක්ක කරන ලද සාකච්ඡාවකින් අනතුරු ජෝන් කෙරි කියලා ගියේ දෙමළ ජනතාවට Taman ශ්‍රී ලංකා රාජ්‍යයත් එක්ක එකතු වෙලා සහනයක් දෙනවා කියලා ගියේ. හැබැයි අතපෙවීමට නෙවෙයි කියලා තමයි කියලා දැන් නම් කියන්නේ. වෙසක් පොහෝදා අටමස්ථානයේ බැතිමතුන්ගෙන් පිරේ. ගෞතම බුදුරජාණන් වහන්සේ තෙමගුල සීකරමින් ආමි සහ ප්‍රතිපත්ති පූජාවන් මුල් තැන දෙමින් වෙසක් පුන් පොහෝ දිනේ ඊයේ අනුරාධපුර අතිඋතුම් ශ්‍රී මහා බෝධිය ඇතුළු අටම ස්ථානයේ පැවති පින්කම් වලට දිවයින පුරා දසතින් බැතිමතුන් දසදහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී සිටියේ කියලා තමයි මේ ආකාරයට වාර්තා කරලා තියෙන්නේ. පිස්තෝලය රැගෙන ජනපති අසලට මන්ත්‍රී රැකවලා අත්අඩංගුවට ගනි මේ සම්බන්ධ පුවත මේ ආකාරයට වාර්තා කරනවා. අපි කලින් පුවත්පත්වලදත් මේ ආකාරයට මේ පුවත දැක්කා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ හමුදා කෝප්‍රල්වරයෙකු කමාන්ඩෝ බටයෙකු මේ ආකාරයට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ජනපති ආරක්ෂක අංශයේ ලොකු ලොක්කන්ගෙනුත් ප්‍රශ්න කිරීමට සූදානම් මේ ආරක්ෂක හිඩැස පුරවන්නට ඇයි නොහැකි උනේ කියලා. හොර ගවඝාතකාගාරයක් STF එකෙන් වටලයි. මුතූර් අර්පද් නගරයේ 58 ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගවඝාතකාගාරයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ කන්තලේ කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් වටලා ගවඝාතනයට යොදා ගන්නා ලද පිහි 16ක් පොරවක්ද සමග සැකකරුවන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ කියලා තමයි මේ ආකාරයට සඳහන් වන්නේ. කෙසේ නමුත් වෙසක් සමයේ මේ ආකාරයට වාර්තා වෙද්දී හිටපු ජනාධිපතිතුමා ගැනත් ඇමරිකාව ගැනත් වාර්තා. ඇමරිකාව ගැන වාර්තාවේදී ඔබට හිතෙන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හා සම්බන්ධ දෙයක් ගැන කියලා නේ? නෑ, එහෙමනේ. අපි ඊට කලින් හිටපු ජනාධිපතිතුමා ගැන කතා කළෙමු. හිටපු ජනපති රැස්වීම් දෙකකට පණිවුඩ යවලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හයිට් පිටියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ රැළියටත් කිරුළපන ක්‍රීඩාංගණයේ පැවති වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ මෙහෙවු දිනේෂ් විමල් වාසු උදය ගම්මන්පිල සහභාගීත්වයෙන් යුත් මේ රැළියටත් පණිවිඩ දෙකක් එවා තිබිනි. මේ පණිවිඩ දෙකම මේ රැළිවලදී කියවනු ලැබී කියලා තමයි සඳහන් කරේ. අපි මේ දිනේදී සඳහන් කරා මේ ආකාරයට ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුලිනුත් මේ රැළියේදී මේ රැළියකට හිටපු නැති ජීවත්ව සිටින ජනාධිපතිවරයෙක් සිටින කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. ඔහු පැමිණියේ නැහැ කිසිම මේ රැළියකට. ඒ සම්බන්ධයෙන් තමයි තවමත් මව්බිම පුවත්පතේ මේ විදිහට වාර්තා කරන්නේ. හිටපු ජනපති රැස්වීම් දෙකකට පණිවිඩ යවලා යන්නේ. ඇමරිකාව ගැන සම්බන්ධ කතාව. නීති විරෝධීව ඇමරිකාවට පිට කර ඇති මුදල් යලි ලබා දෙන්න කටයුතු කරනවා ජෝන් කෙරි කියයි. ශ්‍රී ලංකාවේ නීති විරෝධීව ඇමරිකාවට පිට කර ඇති මහජනතාවගේ මුදල් දේපල හෝ වෙන යම් අයෙකුගේ දේපලක් වේ නම් මේවා සැබෑ අයිතිකරුවන්ට ලබා දීමට තම රජය ක්‍රියා කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා සහතික වෙනවා කියලා තමයි මේ ආකාරයට වාර්තා වන්නේ. අද ওই විදිහට තමයි මුල් පිටුවල පුවත් වාර්තා වන්නේ. ඇමරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ වගේම තමයි ඔහු වෙසක් දිනේදී මේ ආකාරයට වාර්තා කරපු. ඒ වගේම තමයි වෙසක් දිනේදී මුල් පිටුවල සඳහන් වුණු ආකාරයට තවත් පුවත්පත් දෙකක මුල්පිටු ගැන අපි කතා කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. පුවත්පත් තුනක මුල්පිටු ගැන කතා කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. කෙටි විරාමයකින් අනතුරුව නැවතත් පන්හිඳක සටහන් සමගින් හමු වෙමු.
ඔබ නැවතත් පන්නින්දක සටහන් සමගින් තවත් බලාගෙන ගියාම පුවත්පත් ගණනාවක වෙසක් දිනේ වගේම හිටපු ජනාධිපතිතුමා ගැන ඒ වගේම ඇමරිකානු රාජ්‍ය ලේකම්තුමා ගැනත් ඔන්න කතා බහකට ලක් වෙනවා. අපි දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යමු. දිනමින පුවත්පතේ මේ ආකාරයට සඳහන් වෙද්දී ප්‍රධාන සිරස්තලයේ අපි කලින් කියපු පුවතම තමයි මම සිරස්තලයේ විතරක් ඔබ වෙතට ගෙනෙන්නම්. නාමල්ගේ ආරක්ෂකයා අත්අඩංගුවට മന്ത്രി ප්‍රකාශයට පරීක්ෂණ മന്ത്രി ප්‍රකාශයක් ගෙනීමේදී කතානායකවරයාගෙන් අවසර ගත යුතුයි. පාර්ලිමේන්තුවෙන් අවසර ගත යුතුයි. മന്ത്രിවරයෙක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රශ්න කරනවා නම් ඒ සම්බන්ධයෙන් තමයි മന്ത്രി ප්‍රකාශයට පරීක්ෂණ කටයුතු කරගෙන යනවා කියලා තමයි මේ ආකාරයට සඳහන් වන්නේ. ජනපති අගමැති හමුවේ ජෝන් කෙරි කියලා තියෙනවා දූෂණ මර්ධනයට විදේශ බැංකුවල සැඟවූ මුදල් සෙවීමට පූර්ණ සහාය. මේ සම්බන්ධයෙන් පොත වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ දූෂණ ආක්‍රමකතා මැඩීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීමට ඇමරිකානු එක්සත් ජනපදයේ කටයුතු කරනු ඇතයි ඇමරිකානු රාජ්‍ය ලේකම් කෙරි ජෝන් කෙරි මහතා පෙරේදා සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කරා කියලා තමයි මේ ආකාරයට සඳහන් වන්නේ. සෑම පොතක් වගේම ඇමරිකානු අවුරුදු 43කට පස්සේ ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙක් පැමිණි ප්‍රථම අවස්ථාව මේ ආකාරයට වාර්තා කරලා තිබෙනවා. මේ විදිහට වාර්තා කරලා තියෙද්දී ඊළඟ පුවතට විදිහට මම යන්න බලාපොරොත්තු වෙන්නේ ඡායාරූපයකට ජනාධිපතිතුමා සම්බන්ධ ඡායාරූපයකට වෙසක් පුන් පොහෝ දිනේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දීඝවාපිය චෛත්‍ය රාජානන් වහන්සේ වැඳ පුදාගත් අයුරු තමයි මේ ආකාරයෙන් මේ විදිහට පුවතකට වාර්තා කරලා තිබෙන්නේ. කෙසේ නමුත් ජනාධිපති මාධ්‍යංශයෙන් තමයි මේ ඡායාරූපය දිනමින පුවත්පතට වාර්තා කරලා තියෙන්නේ. ඉන්පසු අපි වාර්තා කරන පුවත තමයි ජනපති සමාවෙන් සිරකරුවන් 488කට නිදහස හිමි වුණා කියලා. කෙසේ නමුත් දිනමින පුවත්පතේ 488ක් කියලා වාර්තා වෙනවා. ඒ වගේම තමයි අන්තර්ජාලය නම් සඳහන් කරලා තිබ්බේ 1800කට නිදහස හිමි වුණා කියලා. ඒ වගේම ඒ අවස්ථාව සඳහන් කරන්න ඕනේ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි, සල්ලි නැති, එහෙමත් නැත්නම් අඩු, ඒ කියන්නේ අවුරුදු 2-3කට යටතේ සිර ගත වුණු පුද්ගලයන්ට තමයි මේ විදිහට නිදහස හමු වෙලා තියෙන්නේ. අපි පුවත වෙතට යමු. වෙසක් පුන් පොහෝ දිනේ නිමිත්තෙන් ජනාධිපති විශේෂ සමාව යටතේ දිවයින පුරා බන්ධනාගාරවල සිරකරුවන් 488 දෙනෙකුට ඊයේ නිදහස ලැබුව. මෙයින් 17ක් කාන්තාවන් වෙති. මිනිමරුම් මද්‍රව්‍ය චෝදනා, ස්ත්‍රී දූෂණ, මංකොල් කෑම ඇතුළු බරපතල ගණයේ වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වූවන් හැර නීති විරෝධී මත්පැන් චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් සහ සුළු වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ දඩ මුදල් ගෙවාගත නොහැකි වූ සිරකරුවන්ට ඊයේ නිදහස හිමි වී තිබේ කියලා තමයි මේ ආකාරයට වාර්තා කරලා තිබෙන්නේ. කොළඹ පමණක් නෙවෙයි, වැලිකඩ පමණක් නෙවෙයි, බෝගම්බර ඒ වගේම තමයි අනුරාධපුර බන්ධනාගාරවලදී මේ නිදහස මේ විදිහටම හිමි වුණා කියලා තමයි ප්‍රකාශ කරලා තිබේ. ඇවන්ගාඩ් පරීක්ෂණ වාර්තා 5ක් නීතිපති හමුවට අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට මිලියන 5000ක් වැය කර මාධ්‍ය දැන්වීම. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගමේ සභාපතිවරයා ඇතුළු ඉහළ පෙළේ 5 දෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්නයි සඳහන් කරලා තිබෙනවා. කෙසේ නමුත් සියලු දෙනා අත්අඩංගුවට ගැහෙන්න දැන් පෝලිං ගස්සලා තියෙන ආකාරය තමයි පෙන්නේ. මොකද මහමැතිවරණයකුත් ළඟ එනවා. ඔප්පු කරලා පෙන්නන්න ඕනේ දින 100න් අපි කරපු වැඩ. කවුද කියපු අක්‍රමිකතා කරපු පුද්ගලයන් සිරගෙදරට යවන්න ඕනේ. හිටපු අමාත්‍යවරයෙක් වෙන බැසල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පමණයි දැනට සිරගත වෙලා තිබෙන්නේ. ඔහු විතරක්ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. හිටානිත තව කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් විතර ඇතුළට එයි කියලාත් ආරංචි මාර්ග සඳහන් කරනවා. අපි නෙවෙයි කියන්නේ, අන්තර්ජාලය කියන්නේ. මේ විදිහට සඳහන් වෙද්දී පුවත් වාර්තා කරන ආකාරයට වෙසක් පෝදා ධර්මානුශාසනාව ලෙසින් මේ විදිහට වාර්තා වෙනවා. මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශව විහාර පාර්ශවයේ අනුනායක සභ්‍යති චක්‍රවර්ති අගමහා සද්දව මද්ද ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නානුනා හිමියන් තමයි ධර්මානුශාසනාව මේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ. මෙහි වෙසක් පොහේ වැදගත්කමත් ඒ වගේම තමයි වෙසක් පොහෙන් පස්සේ එළඹෙන අය ඉන්න විදිහ සම්බන්ධයෙන් උත් සඳහන් කරලා තිබෙනවා. තථාගතයන් වහන්සේ සතු වූ ශීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනාදී සඳහන් කරමින් අටලෝ දහමින් අකම්පත බවත් සඳහන් කරන අනුනායක ස්වාමින් වහන්සේ මේ විදිහට ධර්මානුශාසනාව සඳහන් කරලා තිනවා දිනමින පුවත්පතට. අපි දිවයින පුවත්පත වෙතට යමුමු. ඡායාරූපය පුරාම මුලින්ම ඉන්නේ අපිට පේන විදිහට ජෝන් කෙරි අපේ ජනාධිපතිතුමා, ඒ වගේම තමයි අපේ අග්‍රාමාත්‍යතුමා එහෙම ඉද්දී මම යන්නේ සීනුව පැත්තට. සීනුව කියලා කියන්නේ දේශපාලන ලෝකයේ නම් විප්ලවකාරී පක්ෂයක්. විප්ලවකාරී පක්ෂයේ ප්‍රධාන සිරස්සලේ මන් දිවයින යොදාගන්නේ මේ ආකාරයට මේ දිනේදී බොහෝ සෙයින් කම්පාවට පත් වුණු ඡායාරූප සහිත වීඩියෝ සහිත පුවතක් වුණා මේ රැලි වලට අමතරව.
සීනුවෙන් සමුගත් සෝමවංශ ට්‍රැක්ටරයකින් එයි. ඡායාරූපය නම් අපි කියපු අනුකම්පා සහිත ඡායාරූපයම තමයි. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ජනසිත පෙරමුණට අයත් ට්‍රැක්ටරයේ ලකුණින් නැවත දේශපාලනයට ප්‍රවේශ වීමේ සූදානමක් ඇතයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. ජනසිත පෙරමුණේ නායක බත්තර මුල්ලේ සීලරත්න නාහිමිපාණන් සමග සාකච්ඡාවකටත් ඊයේ දිනේදී මේ ආකාරයට සහභාගී වෙලා තියෙනවා කියලා තමයි. ඊට කලිනුත් මේ විදිහට සහභාගී වෙලා තියෙනවා කියලා ආරංචි මාර්ග එනවා. අපි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් හඬපට සහිත ඔබ වෙත ගෙන එන්නට සූදානම්ෙන් ඉන්නවා. අමරිකානු රාජ්‍ය ලේකම්ගේ ජනපති හමුව ඡායාරූප සහිතව වාර්තා කරලා තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පැමිණි අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කේරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාර්යාලයේදී හමු අවස්ථාව මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍යතුමා හමුවේ අවස්ථාවත් මේ ආකාරයට අරලියගහ මන්දිරයේදී හමු විදිහටම සාකච්ඡා කළ ආකාරයත් සඳහන් කරලා තියෙන්නේ මේ ආකාරයට. ඉන්පසු අමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරලා තිබ්බා අමරිකානු ජනාධිපති බරක් ඔබාමා මේ ආසියාවේ පැමිණෙද්දී ශ්‍රී ලංකාව නිර්දේශ කරනවා කියලා ශ්‍රී ලංකාවට එන්නේ කියලා ජෝන් කෙරි එහි පුවතත් වාර්තා වෙනවා. දිවයින පුවත්පතේ ජනපති ඔබාමාද මෙහි පැමිණිය යුතු බව පෙන්වා දෙමි. අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි කියයි. මේ ආකාරයටත් වාර්තා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දූෂණ මැඩලීම සඳහා අල්ලස් දූෂණ කොමිසමේ නිලධාරීන්ටත් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට පුහුණුව ලබා දෙන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමට අනුව තමයි මේ විදිහට ප්‍රකාශ කරලා තිබෙන්නේ. තවත් පුවතක් වාර්තා වෙනවා. මොස්කව් ගින්නට ශ්‍රී ලංකක වෛද්‍ය ශිෂ්‍යයා බිලි. රුසියාවේ මොස්කව් ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යයෙකු එහි නිවාසිකාගාරයේ හටගත් ගින්නකට හසුව මිය ගොස් ඇත කියලා තමයි මේ ආකාරයට සඳහන් වෙන්නේ. අද දිනේදී ඔහුගේ දේහය මෙරටට ශ්‍රී ලංකාවට ගෙන්නනවා. ඒ සම්බන්ධයෙන්ුත් අපි ලද සැනින් එසනින් ඔබ වෙතට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් රුසියාවේ මොස්කව් නුවර මේ විදිහට වෙද්දී රුසියානු තානාපතිවරයා මේ පිළිබඳව කුමන ක්‍රියාමාර්ගයක් ගත්තාද නැද්ද කියලා කිසිම මාධ්‍යයකට තවමත් ප්‍රචාරයක් ගිහිල්ලා නැහැ. ඔහුගේ ප්‍රකාශයක් වත් නිකුත් වෙලා නැහැ. 2014 වසරේ අයවැය හිඟිය කෝටි 7511කින් ඉහළ ගිහින් ගිය වසරේ අස්තමේන්සුගත අයවැය හිඟිය රුපියල් කෝටි 7511.8කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගිය වසරේ සඳහා අයවැය අනුමත අස්තමේන්තුව රුපියල් කෝටි 51606.6ක සමස්ත අයවැය හිඟය කියමින් සඳහන් කරලා තිබෙනවා. මේ ආකාරයට අයවැය හිඟය මේ වෙද්දී අතුරු අයවැය හිඟයක් පවතිනවද නැද්ද කියලා දිවයින පුවත්පත නම් වාර්තා කරන්නේ නැහැ. අපි සඳහන් කරන්නේ අල්ලස් දෝෂණ කොමිෂන් සභාවට මේ විදිහට මේවා කරද්දී මහමැතිවරණය ළඟ එද්දී හිටපු අමාත්‍යවරයෙක් විතරයි අත්අඩංගුවට ගත්තේ කියලා. එහි පුවතක් විදිහට දිවයින පුවත්පතේ මේ ආකාරයට වාර්තා කරනවා. හිටපු ඇමති ජොන්ස්ටන් හෙට මූල්‍ය අපරාධ කොට්ටාශයට කැඳවයි. හැබැයි ඔහු ගෙරේන වග සති දෙකකට කලින් නිකුත් වුණා. මේක එතකොට ඇත්ත වශයෙන්ම මූල්‍ය අපරාධ සම්බන්ධ දෙයක්ද උසා විනියෝගයක්ද එහෙම නැත්නම් කටකතා අනුව බොහෝ දේශපාලඥයන්ට අවශ්‍ය වූ දෙයක්ද කියලා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. මිනිසුන්ගේ මතය විතරයි අපි දරන්නේ. හිටපු වෙළඳ හා සමුපකාර ඇමති හිටපු වෙළඳ හා සමුපකාර ඇමති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඉකුත් කාලයේ ලංකා සතුසෙන් රුපියල් මිලියන 5ක භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අනුව හිටපු ඇමතිවරයා මූල්‍ය අපරාධ කොට්ටාශයට කැඳවන බව පොලිසිය සඳහන් කරයි කියලා තමයි මේ ආකාරයට සඳහන් කරන්නේ. නමුත් එහි අතුරු පුවතක් ලෙසින් මේ ආකාරයටත් වාර්තා වෙනවා. මීළඟ මහමැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තර්ක කිරීමට ඉඩ දිය යුතු බවට බල කරමින් මෙම 8 වෙනිදා කුරුණෑගල නගරයේ පැවැත්වීමට නියමිත දේශපාලන රැස්වීම කඩාකප්පල් කිරීම මෙහි යටි අරමුණ බව මහින්ද හිතවාදීන් පවසනවා කියලත් මේ පුවතත් සමගින්ම සඳහන් කරලා තියෙනවා දිවයින පුවත්පතේ. ගිරාගල කඳුමුදුනින් මුහුදට වැටුණු ඉරාන ජාතිකයා මරුට මිරිස්ස සංචාරක කලාපයේ නොගැඹුරු මුහුදේ පිහිටි ගිරාගල නැමැති කඳුමුදුනින් ඊයේ පෙරවරු 10ට පමණ ඇද වැටුණු 24 හැවිරිදි සහ 30 හැවිරිදි ඉරාන ජාතිකයින් දෙදෙනෙකු මාතර රෝහලට ඉදිරිපත් කිරීමෙන් පසුව 24 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇත කියලා තමයි සඳහන් කරන්නේ. බොහෝ සෙයින් වැදගත් වෙද්දී අපිට වෙසක් කලාපයේ දක්නට ලැබෙන ඡායාරූප සහිත තොරන් කීපයක් තිබෙනවා. ඔබට දක්නට ලැබෙයි. කොල්ලුපිටියේ තිබෙන තොරණ මේ ආකාරයට වාර්තා වෙද්දී නවලෝකයේ තොරණත් වාර්තා වෙනවා. ඒ වගේම තමයි දෙමටගොඩ තොරණ, කොස්ගහ තොරණත් මේ ආකාරයට වාර්තා වෙනවා. අපි තවත් එක් පුවතකින් පසුව
විරාමයකට යමු. ඉන් කලින් නේපාලයේ සිදුණු භූකම්පනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර මේ විදිහට පත් වෙනවා. නේපාලයේ මියගිය අයට ශ්‍රී ලංකාවේ පින් පැමිණවීමක්. නේපාල කත්මන්ඩු නුවර ඇති වූ භූකම්පනයෙන් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමේ පින්කමක් ඊයේ වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ආචාර්ය මහරගම මහින්ද නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි කියලා තමයි මේ ආකාරයට වාර්තා වන්නේ. මේ විදිහට වාර්තා වෙද්දී තවත් පුවත්පත් ගණනාවක ඇතුල් පිටු වගේම විදේශ පුවත් වගේම ඔබ කැමති කාටුන් ලෝකයේ තොරතුරුත් ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. දැන් විරාමයකට ගිහිල්ලා නැවතත් පන්හිඳක සටහන් සමගින් හමු වෙමු. ඔබ නැවතත් පන්හිඳක සටහන් සමගින් අද කතෘතුමාගේ ලිපියේ කතුවැකිය සඳහන් වෙන රිවිර පුවත්පතම තෝරා ගන්නවා මේ විදිහට වෙසක් නැරඹීම සහ ඇදහිීම සම්බන්ධයෙන් වෙසක් දිනයේ පංචශීල ප්‍රතිපදාවේ කාලින වටිනාකම සඳහන් කරනවා මේ විදිහට වෙසක් පුර 15ක පොහොය බෞද්ධයන්ගේ සුවිශේෂ වන්දනාවට පාත්‍ර වන්නේ තිලෝගිරු සම්මා සම්බුදු පියාණන්ගේ උත්පත්තිය බුද්ධත්වය සහ පරිනිර්වාණය යන ත්‍රිවිධ කාරණා ඉෂ්ට සිද්ධ කිරීම උතුම් දිනය බැවිනි. චිරාත් කාලයක් තිස්සේම බෞද්ධ ජනතාව ඒ නිමිත්තෙන් ප්‍රතිපත්ති පූජාවන් සේම ආමිස පූජාවන්ද පවත්වමින් වෙසක් දිනය විචිත්‍රවත් කිරීමට සැදී පැහැදී සිටියහ. බණ භාවනා සීල සමාදාන වැනි ප්‍රතිපත්තිම පුණ්‍ය කර්ම සම්බන්ධයෙන් මේ ආකාරයට සඳහන් කරලා තිනවා. වෙසක් දිනය නැරඹීම සහ ඇඳවීම සම්බන්ධයෙන් ওই විදිහට වාර්තා කරද්දී ඔබටත් බොහෝ සෙයින් වැදගත් වෙයි. අපි විදේශ ලෝකේ ගැන යමු. බොහෝ සෙයින් ශ්‍රී ලංකාවේ වගේම බොහෝ අයට වැදගත් වෙන පුවතක් වන්නටත් පුළුවන්. අවශ්‍ය නැහැ කියලාත් හිතෙන්න පුළුවන්. වසර 25කට පසු බ්‍රිතාන්‍ය රජපෞලට ඔටුන්න හිමි කුමාරිය බ්‍රිතාන්‍ය රජපෞලට අතිශය ප්‍රීතිමත් දිනයක් උදා වුණා. කේම්බ්‍රිජ් ආධිපතිවරිය වෙන කේට් කුමරියට සෙනසුරාදා පෙරවරුවේ එංගලන්ත වේලාවෙන් 8:34ට තවත් දරුවෙකු හිමි වුණා. ඒ තමයි රජපෞලේ මීළඟ ඔටුන්න හිමි කුමාරිය කියලා තමයි මේ ආකාරයට ඔබට ඡායාරූප සහිත වාර්තා වෙන්නේ. අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයනොත් මේ සම්බන්ධයෙන් ඔබට විස්තර සහිතව ගෙනාවා. ඒ වගේම තමයි ඔබට ක්‍රීඩා ලෝකෙ පැත්තට ගියාම ඊයේ සියවසේ බොක්සිං ශූරයාව තෝරන්නට බොහෝ සෙයින් වැදගත් වුණු තරගයක් පැවැත්වුවා. අපරාජිතව සිටමින් මේ වෙදේර් සියවසේ සටන ජයගනී ඡායාරූප සහිතව මේ ආකාරයට වාර්තා වෙනවා. එය බොක්සිං සටන් ශිල්පයේ රසවත්ම ශාස්ත්‍රීය ජයග්‍රහණය කළ රාත්‍රියක් විය. ශීඝ්‍රතාවය හා කඩිසරකම චලනය හා නිර්වද්‍යතාවය අධිෂ්ඨානීය වූ අවසානයේ බලාපොරොත්තු සුන්වීම නිසා ඉච්ඡා භංගත්වයට පත් වූ පිලිපීනයේ මැතිව් පැකියාව පැරදවීම තමන්ගේ සියලුම බොක්සිං ශිල්ප කුසලයන් ක්‍රියාත්මක කර ආකාරයක් සඳහා මේ ආකාරයේ වාර්තා වන්නේ. මේ වෙදර්ගෙන් පැකියාවට ප්‍රහාරයක් යන්නෙනුත් ඡායාරූපයක් වාර්තා කර තිබ්බා. මේ විදිහට වාර්තා කරලා තියෙද්දි ඔබ කැමතිම කාටුන් ලෝකෙට යන්න හදන්නේ. හැබැයි පොඩි විරාමයක් අවශ්‍යයි අපට. මුල් පිටු ඒ වගේම තමයි ඇතුල් පිටු කතුවැකි ওই විදිහට වෙද්දී ඔබ ආසම කරන කාටුන් ලෝකෙ සිද්ධ වුණේ මොකද්ද? ජෝන් කෙරි මහත්තයා කාටුන් ලෝකෙට ආවේ කවද්ද? ලංකාවේ. මෙන්න ඇවිල්ලා ඉන්නවා. දිනමින පුවත්පතේ ප්‍රීති කන්නංගරගේ කාටුනේ මේ විදිහට වාර්තා වෙද්දී ජනතාව කියනවා වෙසක් දවස්වල ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාට බලන්න වෙසක්. ඔහු වෙසක් බලන්නදම ආවේ කියලාත් අපිට හිතෙනවා. හැබැයි ජනතාවට පේන්නේ වෙසක් බලන්න ආව කියලානේ. බලන්න වෙසක් කියලා මේ විදිහට කියද්දි අපි ජෙෆ්රිගේ කාටුනේට යනවා. දිවයින පුවත්පතේ මේ විදිහට කාටුනේට යද්දි දිවයින පුවත්පතේ මේ මොකක්ද තියෙන්නේ? දන්සැල් තියෙනවා. ආප්ප දන්සැලක් තියලා අප කාලා ඒ පැත්තට ගිහිල්ලා ජනාධිපති කෙනෙක් විදිහට එළියට එන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ළඟ දන්සැලේ පොලිමට ගොඩාක් කට්ටිය ඉන්නවා. හැබැයි ආප්ප වලින්වත් දන්සලක් දීලා ගොඩ යන්න ඕනේ කියලා හිටපු ජනාධිපතිතුමාට හිතෙනවා වෙන්න පුළුවන් ජෙෆ්රි කියන විදිහට මේ ආකාරයට දිවයින පුවත්පතේ ওই විදිහට වාර්තා වෙද්දී සුවාරිස් දාස හපුවලානගේ සුවාරිස් කාටුනේ මොකද්ද මේ වෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා තිබ්බා මේ දින රැළියේදී කතාවක් විදිහට මාව පාලනය කරන්න පුළුවන් ජනතාවට විතරයි බං කියලා. සුවාරිස් සෝම කියද්දි කටකොනකින් hina වෙනවා. ඇයි
අමාත්‍යතුමෙක් විදිහට ඉද්දී හිටපු ජනාධිපතිනිය තමයි පාලනය කරේ ඇමතිතුමෙක්ව ඒ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුම. හැබැයි පැත්තකින් ඉන්නවා හිටපු ජනාධිපතිනියත් මේ විදිහට අයියෝ මොකද්ද වෙන්නේ කියලා හිතනවා ඇතිනේ. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටූනිය මව්බිම පුවත්පතේ මේ විදිහට වාර්තා කරලා තියෙනවා. මහින්ද අගමැති කරවමු කියන බකට් ටික පත්තු කරලා එල්ලන්න බැරුව ඉන්න පක්ෂ කිහිපයක නායකයෝ විමල් වීරවංශ මැතිතුමා වෙන්නට ඕනේ, උදය ගම්මන්පිල මැතිතුමා වෙන්න ඕනේ. මේ ආකාරයට සඳහන් කරලා තියෙන. කෙසේ නමුත් මේ දින රැළියේ මේ විදිහට සඳහන් වෙද්දී උදය ගම්මන්පිල මොකද කරන්නේ? දෙන්නම මේ විදිහට එකතු වෙලා මහින්ද අගමැති කරන සටනේ ඉදිරියටම යනවද නැද්ද කියලා. හැබැයි ඔක්කොම ටික පත්තු කරලා එල්ලන්න විදිහක් නැතුව තියෙනවා කියලා තමයි මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. මේ දින රැළියේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සඳහන් කරලා තිබ්බා කිසිදු පුද්ගලයෙකුට මාව හැසිරවිය නොහැකි. හැබැයි ඒ විදිහට හැසිරවූ පුද්ගලයෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යතුමා, හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා, ඊට පස්සේ පොදු අපේක්ෂකයා විදිහට උදව් උපදව් කරා අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. දැන් බෙර ටික තියාගෙන ඉන්නවා. බෙරේ සද්දෙටනේ, බෙරේ තාලෙටනේ නැටුම නැටුවේ. හැබැයි බෙර ටිකක් තියාගෙන දැන් තරු ටිකක් ඔළුවේ කැරකෙනවා ඇති කියලා තමයි අග්‍රාමාත්‍යවරයාටයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිණියටයි හිතෙන්නේ. කිසිදු පුද්ගලයෙකුට ජනපතිව හැසිරිය නොහැකි කියලා ඔහු කියද්දී මේ විදිහට වාර්තා වෙද්දී දවසේ අවසාන කාටුනේ ලෙසින් බකට් පත්තු කරලා තියෙනවා. බකට් නෙවෙයි අටපට්ටන් ලෙසින් ශ්‍රී ලංකාව කියන ගහ කියලා අපි හිතමු. එහි 19 කියන වෙසක් කූඩු එල්ලලා තියෙනවා සම්මතත් කරගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අනේ අටපට්ටන් කූඩු හදලා අලවාලව ඉන්නවා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අපේ විපක්ෂ නායකතුමා. 20 අලවන්න උදව්වක් කරයිද අග්‍රාමාත්‍යතුමා? උදව් කරන්නේ නැහැ වගේ. 19 ලස්සන බල ඉන්නවා කියලා තමයි අපිට හිතින්. ඔන්න ඔය විදිහට තමයි කාටුන් ලෝකයේ අද විදිහට සඳහන් කරන්නේ. ජෝන් කෙරි ශ්‍රී ලංකාවට පැමිණියා අවුරුදු 43කට පස්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව. ඔහු ඇවිල්ලා ශ්‍රී ලංකාවත් සමග ද්විපාර්ශ්වික ගිවිසුම් ගැන, ඒ වගේම තමයි ශ්‍රී ලංකාව ඇමරිකාවත් සමග සහයෝගයෙන් සිටිනවාගත්, ඒ වගේම තමයි ආසියානු සංචාරයේදී බැරක් ඔබාමා ඇමරිකානු ජනාධිපතිතුමා සමග කතා බහ කරලා ශ්‍රී ලංකාවේ නම නිර්දේශ කරනවා කියලා තිබ්බා. ශ්‍රී ලංකාවට පැමිණීම අත්‍යවශ්‍ය කරුණක් කියන්නේ සඳහන් කරලා, ඒ වගේම තමයි වෙසක් දිනය ශාක්‍ය වංශික වූ සිදුහත් කුමාරයාගේ උත්පත්තිය, බුදුවීම සහ බුද්ධ පරිනිර්වාණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ලෞකික ජීවිතය ගත කරන ශ්‍රී ලාංකික ජනතාව වෙසක් කලාපවලට යනවා. ඒ සම්බන්ධයෙන් තද සියපත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ කොළඹ වෙසක් යන්නෙන් අපි ඔබ වෙතට ගෙන එන්නට තමයි වාර්තාව මේ විදිහට සඳහන් කරන්නේ. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනොත් ඒ සම්බන්ධයෙන් වාර්තා කරනවා. කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය වගේම තමයි බුද්ධ රශ්මි ගංගාරාම වෙසක් කලාපය සම්බන්ධයෙන් අපි කතා බහ කරන්නට සූදානම්ෙන් ඉන්නවා. ඒ වගේම තමයි විශේෂ වූ කාරණයක් වුණා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ කමාන්ඩෝ කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත්තා. මොකද අගනුකොළ පැලැස්සේ තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවකදී ගිනිඅවියක් ජනාධිපතිතුමා ළඟට ගෙනීම සම්බන්ධයෙන් ඔහුව 12 වෙනිදා දක්වා රිමාන්ඩ් බහරයට ගත්තා. ඒ සම්බන්ධයෙන්ුත් වාර්තා ඔබ වෙතට ගෙනාවා. ඒ වගේම තමයි මේ දිනිය ඔස්සේ කතා බහ කරද්දී විශ්වවිද්‍යාල ආචාර්ය සංගමේ හිටපු සභාපති නිර්මාල් රංජිත් ප්‍රහාරයක් එල්ල වුණා. ඔහු සමගිය සමන් රත්නායකට ප්‍රහාරයක් එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් කතා බහ කරගෙන යද්දී පොලිස් විමර්ශන කටයුතු ආරම්භ කරනවා කියලා තිබ්බා. මොකද බොහෝ මේ රැලි පැවතුණා. ඒ මේ රැලි අතරින් වාමාංශික පෙරමුණ හා ජාතික නිදහස් පෙරමුණ වමේ පක්ෂ සියල්ලම එකතු වෙලා එක් මේ විදිහට ආරම්භ කරපු තැනකදී තමයි මේ ප්‍රහාරය එල්ලුනේ. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ප්‍රවෘත්ති ගෙනෙන්නට ඔබට බලාගෙන ඉන්නවා. ඇමරිකාව කොහොමද ශ්‍රී ලංකාව දිහා බලන්නේ කියලාත් අපි බලාගෙන ඉන්නවා. අද දිනේදී පන්නින්දක සටහන් තුලින් මේ මුල්පිටු කතුවැකි ඒ වගේම තමයි විදේශ ලෝකේ ක්‍රීඩා ලෝකයේ විදිහට වෙද්දී හෙට දිනේදීත් අපි මේ විදිහට වාර්තා ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. සියපත ටීවී ඔස්සේ ඔබ රැඳී සිටින්න. ඒ වගේම තමයි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගිනුත් රැඳී සිටින්න. අද දවස ඔබට සුබදායි දවසක් වන්නට කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දිනේ සමු ගන්නවා. හෙට දිනේ හමු වන බලාපොරොත්තු වෙනවා.